ගැටලුවක් නැහැ. හරි. හොඳයි. එහෙමනම් අපි තව ගානකට යනවා. ඊට පස්සේ මම අර කියපු ඇප්ලිකේෂන්ස් වලට යන්නම්. අපි ගානක් දෙන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඊට පස්සේ මම අර ප්ලේන් එකක් සම්බන්ධව ගානකුත් හදන්නම්. මම මේක නම් මේ ෆොටෝ එකක් ගත්තේ නැහැ. දැනට මම තියෙන එකක් එවන්නම්. ඒක ඔයගොල්ලෝ හදන අතරතුර මේකත් හදලා බලමු. මෙන්න ওই වගේම ගානක් දෙන්න. දැන් මේකට අපි කියන්නේ වෙන්චුරි නලය. වෙන්චුරි නලය අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මේ ඔය ඔයගොල්ලෝ දකින වෙන්චුරි නලය පාවිච්චි කරන්නේ ඔය වගේ තරලයක් ගලාගෙන යන නැත්නම් වායුවක් ගලාගෙන යන තැනක ස්පීඩ් එක හොයාගන්න. ඒක හොයාගන්න කරන්නේ නලය එක තැනක එකපාර අවහිරයක් කරනවා. හරස්කඩාවරක ඵලයේ අඩු කිරීමක් කරනවා. කරලා එතනට සෙට් කරනවා මේ වගේ මේ U අපි මේ දකින U නලයක් සෙට් කරනවා. අපි ඒකට කියනවා මැනෝමීටරයක් කියලා. මනින U නලයක් මැනෝමීටරයක් උතන සෙට් කරනවා. සෙට් කරලා අපි නලයේ වේගය හොයාගන්න එක තමයි කරන්නේ. ඒ කියන්නේ V1 ගේ අගය හොයාගන්න එක තමයි කරන්නේ. දැන් මෙතන නම් දීලා තියෙනවා V1 ගේ අගය. අපිට හොයන්න කියලා තියෙන්නේ h උස. අපිට වේගය හොයන්න නෙමෙයි දීලා තියෙන්නේ. වේගය ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට තියෙන්නේ h උස හොයාගන්න. ගානේ අපිට වෙනස් විදියට දීලා තියෙනවා. නමුත් ඕක ඇත්තටම අපිට h උස කියන එක මනින්න පුළුවන්. ඒක මැනගෙන අපි නලයේ වේගය ඇතුලෙන් තරලේ ගලාගෙන යන V1 වේගය හොයන එක තමයි ඇත්තටම කරන්නේ. මේක මාරු කරලා පොඩි වෙනස් විදියකට දීලා තියෙනවා. කමන්නේ අපි පස්වෙනි ප්‍රශ්නේ හැමෝම හදමුද? එකම අනාකූල රේඛාවක් තෝරගෙන පීඩනය යොදලා බලමු අපි හදන්න. ඉක්මනට හැමෝම හදලා බලමු. හරි එහෙනම් ඔයගොල්ලෝ සුළු කරගෙන යන අතරතුර මම ඉක්මනින් අර මුල් ටික හදාගෙන යන්නම්. හරිද? ඔයගොල්ලෝ සුළු කරගෙන යන්න මම ගානේ මුල් ටික හදාගෙන යන්න. මම ස්ක්‍රීන් ෂෙයා කරන එක අයින් කරාට මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. රයිට්. ඔයගොල්ලෝ සුළු කරන් යන්න. හරි? හරි. දැන් මේ අතරතුර මම පොඩ්ඩක් මේක සාමාන්‍ය විදිහට පැහැදිලි කරගෙන යන ගමන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩේ කරන් යන්න. අවසාන උත්තරේ හරිද කියලා චෙක් කරගමු. වැරදුනොත් විතරක් ආයෙ පොඩ්ඩක් අහන්න මෙන්න මේ ටික මට දැනගන්න ඕනේ කියන එක. දැන් මම මේ වගේ එකකට ඉක්මනට බර්නෝලි මූලධර්මයේ දානවා කියලා හිතාගෙන යන්නත් පුළුවන්. හැබැයි බර්නෝලි මූලධර්මයේ දාන්න කලින් මට අවශ්‍ය කරන අනාකූල රේඛාව අවශ්‍ය වෙනවා. මේකත් තිරස් වෙන්නේ. ඒ කියන්නේ රෝජි H එකක් එන්නේ. හරි? ඒ වගේම මට එකපාර දැන් මම මේක පුරුදුයිනේ දැන් මට මේ වැඩේ පුරුදුයිනේ. සන්තතික සමීකරණයක් පැත්තකින් අපි දාගමු. සන්තතික සමීකරණනේ. ඒකෙන් දාගත්තොත් අපිට මෙතන ගන්න පුළුවන්. මොකද්ද ගන්න පුළුවන් වෙන්නේ මෙතන A1 V1 සමානයි A2 V2. හරිද? වර්ගඵලයක් πr වර්ගයනේ. ඒ කියන්නේ එකක් අයින් කරලා මෙතන එනවා R1 වර්ගය V1, මෙතන එන්නේ R2 වර්ගය V2. height පයි කැපිලා යනවා. ඉතින් එහෙම ගත්තාම R1 කියලා කියන්නේ මෙතනින් එන එකනේ. ඒක සෙන්ටිමීටර 1 වර්ගය කියන්නේ එකමයි. සෙන්ටිමීටර මීටර කරන්නේ නැහැ. දෙපැත්තෙම සෙන්ටිමීටර නිසා කැපිලා යන හින්දා. 1 වර්ගය එකයි, මෙතන V1, මෙතන භාගයේ වර්ගය, මෙතන V2. දශම පහ කියන්නේ භාගයයි නේද? උතනින් මට ලස්සනට එනවා V2 කියලා කියන්නේ 4යි V1. අන්න මේක එකක් එනවා. V2 කියලා කියන්නේ 4යි V1. දැන් V1 ගේ අගය මම හිතන්නේ දීලා තිබ්බ 15යි ms ඍණ 1 කියලා. එහෙනම් මෙතනින් V2 වෙනවා 60යි ms ඍණ 1. ඔයකම හිතන්නේ ඔය පියවරම හිතන්නේ හැමෝම කරන්න ඇති හැමෝම මේ වේගය ලබා ගන්න ඇති කියලා හිතනවා. දැන් ඊළඟට මම කරන්න යන්නේ බර්නෝලි මූලධර්මයේ යොදන එක. හරිද? බර්නෝලි මූලධර්මයෙන් මම ලක්ෂ දෙකක් තෝරගන්න වෙනවා. මම මේක A මේක B කියලා ගත්තොත් PA ධන භාගයක් rho a right V1 වර්ගය සමානයි PB ධන භාගයක් rho a V2 වර්ගය. ඔන්න ඔය ආකාරයට මට බර්නෝලි මූලධර්මයෙන් ඉක්මනින් සමීකරණය ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ මම අර හැමදාම කරනවා වගේ ඔන්න දැන් පීඩන වෙනස එක පැත්තකටත් V2 වර්ගයේ ඍණ V1 වර්ගය. මේක ධනද ඍණද කියලා හරියට චෙක් කරගන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලයේ අඩු තැන වේගය වැඩි. එහෙනම් වේගය වැඩි තැනින් තමයි වේගය අඩු එක අඩු කරලා තියෙන්නේ. හරි ඒ කියන්නේ මේක හරියටම හරි. දැන් ඊට පස්සේ මම දන්නවා මෙතන පීඩන වෙනසක් ඇවිල්ලා තියෙනවා කියන පොඩි කතන්දරයක් උත්තරයකට යන්න බෑ. ඒක නිසා මම මොකද කරන්නේ? අර ද්‍රවස්ථිතිය කියන concept එකට යන්න උත්සාහ කරනවා. ද්‍රවස්ථිතිය කියන concept එකට යනකොට බලන්නකො මේ පොඩි දෙයක් නේ වෙන්නේ. දැන් මෙතන ඒ ලක්ෂයේ පීඩනය ගත්තොත් මේ හැම තැනම අපි දන්නවා තරලය එකම ආකාරයෙන් හැසිරෙනවායි කියලා. මේ හැමතැන වාතයේ නෙවි. ඒතර මේ ඒරියා එකේ තියෙන හැම තැනම අපි දන්නා ඒකම විදිහට තමයි හැසිරෙන්නේ. හැමතැනම එකම පීඩනයයි සලකන්න පුළුවන්.
එහෙනම් A ලක්ෂයේ පීඩනයම මෙන්න මේ ලක්ෂයටත් තියෙනවා කියලා ගන්න පුළුවන්. මේ ලක්ෂය ගන්නම් C කියලා, මේ ලක්ෂය ගන්නම් D කියලා. එහෙනම් A ලක්ෂයේ C ලක්ෂයේ පීඩන සමානයි කියලා ගන්න පුළුවන්. මේ තරලේ උඩම ලක්ෂයේ පීඩනය C කියලා PC කියලා ගත්තොත් PC සමානයි PA සලකන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් පැත්තකින් එනවා PC සමානයි PA. එතකොට තව දෙයක් තමයි මට ඒකට හේතුව කියන්න අවශ්‍ය වෙන්නේ නැති වුණත් මේකට හේතුව කියන්න වෙනවා. මොකද PC සමානයි PD කියලා ගත්තොත් මට කියන්න වෙනවා අර සමජාතීය තරලයක එකම තිරස් මට්ටමේ පීඩනයක පීඩන සමාන වේ කියන වාක්‍ය ලියන්නම වෙනවා. ඒකට ලකුණු හම්බ වෙනවා. හරි. C ලක්ෂයේ D ලක්ෂයේ පීඩන සමානයයි සැලකීම. එතකොට ඊට පස්සේ මට ලියන්න පුළුවන් ප්‍රවස්තියෙන් PD ලක්ෂයේ පීඩනය සමානයි H රෝ මර්කරි රසදිය වතාවක් G ධන ඊට උඩින් තියෙන පීඩනය. ඊට උඩින් තියෙන්නේ කවුද? D ලක්ෂය. එහෙනම් D ලක්ෂයේ පීඩනය තමයි මෙතනට ඇඩ් වෙන්න ඕනේ. මෙන්න මේ තියෙන. ඔන්න ඕක අපිට ලියා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඔතනින් PD සමානයි PC නිසා මට මෙතනට ආදේශ කරන්න පුළුවන් PC ඍණ PB H රෝ මර්කරි වතාවක් G. PC ඍණ PG. මේ PB. එතකොට PC කියන එකත් අපි පැහැදිලි කරගෙන අපි පැහැදිලි කරගෙන ගියේ PC කියන එකත් අපිට ගන්න පුළුවන් PA පීඩනය සමානයි කියලා. එහෙනම් මෙතනින් එනවා PA ඍණ PB සමානයි H රෝ මර්කරි වතාව G. හරි එහෙනම් මේකෙන් මෙතනට ආදේශ කරන්න විතරයි තියෙන්නේ H රෝ මර්කරි. අර කලින් වගේමනේ. අපි ඊට පස්සේ මේක සුළු කරමු. V2 වර්ගය කියන්නේ 60 වර්ගය. මෙතන V1 කියන්නේ 15 වර්ගය. ඔයගොල්ලන්ගේ සුළු කිරීම ඉතා ඉක්මනින් හරියට කරලා බලන්න උත්තරේ හරියද කියලා. මෙතන 1.3යි කියලා කියන්නේ රෝ එයා කියන්නේ 1.3යි කියලා දුන්නා නේද කොහේ හරි 1.3 එකෙන් භාගයක් කියන්නේ 0.65යි 3625ක් අඩු කරන්න ඕනේ. එතකොට එන්නේ 3375යි නේද හරිද? 3375යි. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ රෝ මර්කරි වතාවක් G. ඒ කියන්නේ 136 වැඩි කිරීම 10/3. මේක සුළු කරලා බලන්න වෙනවා. සුළු කරලා බලපුවම ඔයගලන්ට උත්තරය එයි. බලන්නකො සුළු කරලා. කීය වගේ දාවේ ඔයගලන්ට උත්තරය? ආපු අය සුළු කරලා උත්තරේ ගත්තද? විශ්ව මට කලාක 40 වෙනිදා විශ්වට ආපු උත්තරේ කීයද? 16යි මිලිමීටර්. 16යි මිලිමීටර්. අපි බලමු හරිද කියලා. අනිත් අයට උත්තරය ආවද? සවීන්. නෑ සර්. ඒ කියන්නේ සවීන්ට මේ වේගය 60යි කියලා ආවද? ඔව් සර්. ඒක 60යි කියලා. ඔයාට ඒකට ආවේ නැත්තේ මොකද්ද? සුළු කරන් ගිහිලා ආවේ නැත්තේ මොකද්ද? මේ සුළු කිරීම කරගන්න බැරි වෙච්ච එකද නැත්නම් මේක ඇප්ලයි කරගන්න බැරි වුණාද? එහෙමද? ඇප්ලයි කරගන්න බැරි වුණා. මට ඔව් මොකක්ද ගැටලුව කියන්න පුළුවන් ඇප්ලයි කරලා. ඔව්. ඔව් සවි. අර PC සමානයි PE එවුවා ටික. මේ එතනින් පීඩන ටික හිතා ගන්න බැරි වුණා නේ. හරි. හරි. ඒකට ඒක දැන් තේරෙනවනේ මේ වැඩි ගැටලුවක් නැහැ කියන එක දැන් තේරෙනව නේද? එතනත් මේ කරේ මේ සවින් අපි උපකල්පනයක් හරිද? එතනත් කරේ ඇත්තටම මේ A ලක්ෂයේ පීඩනයයි C ලක්ෂයේ පීඩනයයි සමානයි කියලා ගත්තේ ඒ දෙකේ සර්ව සම ලෙස හැදෙනවා. මොකද අපි එකම සිරස්වනේ ගන්න අපි. මොකද මෙතන වාතයනේ වාතය සිරස්ව ගන්නකොට පීඩනයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද වාතය ගණන්ත් ඊටමත්ම කුඩායි. නමුත් ඔක තරලයක සිරස්ව ගත්තාම පීඩන වෙනස් වෙනවා. ඔය තරලය ගණන්ත් ඊට විශාලයිනේ. ඒතර H/G එකක් එනවා. මේ වාතයේ වෙනම රසණයක් නැහැ. අපිට මේ පොඩි පරතරයක් නේ තියෙන ලොකු පරතරයක් නැති නිසා සෙන්ටිමීටර එකක මේ අරයක් නේ තියෙන්නේ. ඒක පොඩි වෙනසක් තියෙන. ඒකයි අපි PC සහ PA සමානයි කියලා ගන්නෙ. එතකොට කවුද පුලාර අපි අද සලුතෙන් එකතු වෙන ළමයා. එතකොට එයාට උත්තරය ආවද මේ 16 මිලිමීටර කියන එක? ඒකට මේ පූර්ණ සංඛ්‍යාවක් දෙන්නේ නැත්නම් දශම සංඛ්‍යාවක්ද? ආපු උත්තරේ කී වගේ දාවේ මේ පූර්ණ සංඛ්‍යාව? 16යිද? ඔව් 16.8.5ක් 8.5. හරි. එතකොට මේ විශ්ව මම දැන් මේක ඇත්තටම සුළු කරලා බැලුවේ නෑ. මම ඕනනම් දැන් බලන්නම් විශ්වට 16.8යි ගානක් දෙන්නේ. එහෙමද?
විශ්වට ආවේ කීයද? හැබැයි අරයක් කියන විදිහට ගත්තොත් 17 මිලිමීටර තමයි එන්න ඕනේ. මොකද වටේලා ගන්නකොට දැන් මම ඒක සුළු කරලා බලන්න. එහෙම වුණොත් විශ්වට ලකුණු හම්බෙන්නේ නැතුව යනවා. හරිද? මේ 17 වුණොත් මේ ලකුණු හම්බෙන්නේ නැතුව යනවා අන්තිම උත්තරේට විතරයි. අපි චෙක් කරලා බලමු මේ මෙතන සුළු කරලා බලලා. එතකොට නෙතුම්ගේ තත්ත්වය කොහොමද? නෙතුම්ට උත්තරය ආවද? ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන්ස් අර ඔක්කොම මේ අරමයි කියපු උපකල්පන ඒවා ටික කරගන්න පුළුවන් වුණාද? වේගයේ එහෙම උත්තරය ඇවිල්ලා. ඒ හරියට වෙනකන් එන්න පුළුවන් වුණා. හරි. එහෙනම් ඉක්මනින් අපි සුළු කිරීම එතනට ගිහිල්ලා දැන් අපි ටික ටික ස්පීඩ් එකක් අපි හදාගමු. හරිද? මේක ගමු. දැන් ටික ටික ස්පීඩ් හදාගමු. දැන් මම ඊළඟට මේක ඉවරෙච්ච ගමන් මම යන්නේ ආස්‍යානාවේ කතන්දරේ පැහැදිලි කරලා ඒකේ ගාණක් දෙන්න. ඒක ඇප්ලයි කරනකොට හරියටම ඇප්ලයි කරන්න try කරන්න. හරි? බලමු අපි දැන් මේක පොඩ්ඩක් කැල්ලකින් මම බලන්න. නැත්නම් ඔයගලන්ට පුළුවන් මේක මේ යගේ කැල්ලකින් සුළු කරලා බලන්න. හරි මේ ආදියක් දෙන්න. right මේ කුලාරගේ උත්තරය ආව කිව්වේ 16.8ක් කියලා තමයි ආව කිව්වේ. නමුත් කුලාර එතන ඉන්නේ 16.1 ගානක්. මේ කැලේකින් මේ අගේ සුළු කරලා බලපුවාම එන්නේ 16.1 ගානක් තමයි. අර විශ්වට ආපු උත්තරේ තමයි ඉන්නේ. ඒකට සුළු කිරීම මොකක් හරි කැට්ලොග් වෙලා තියෙනවා. හරිද? ඒතර අපිට උත්තරේ ගන්න 16 මිලිමීටර තමයි. ඒතර ඔයගොල්ලෝ මේක හදාගෙන ඉවර වෙච්ච ගමන් මට කියන්න අපි ඊට පස්සේ මේ ඊළඟ ගානට යමු. ඉවරයි නේ අනිත් හැමෝමත් ඉවරයිද? අනිත් හැමෝම ඉවරයි කියලා මම හිතනවා. කවුද? නෙතුම් පාට නේද ටිකක් හදන් ඉන්නේ. හොඳයි නේ. හරි. හරි එහෙනම් අපි ඉක්මනට යමු ආස්‍යානාවේ කතන්දරේට. මම ඒක මේ කෙටියෙන් පැහැදිලි කිරීම කරන්නම් මේ ඇප්ලිකේෂන් එක. මොකද ඒකත් හරි මේ වැදගත් ඇප්ලිකේෂන් එකක්. හරි. මෙන්න මේකයි කතන්දරේ. දැන් සාමාන්‍යයෙන් අපි ආස්‍යානාවක් ගත්තොත් අපි ওই ආස්‍යානාව දකින්නේ මෙන්න මෙහෙම අපි දැන් උඩින් බැලුවොත් මේ ආස්‍යානාව මෙතනින් තියෙනවා මේ තටු හැදිලා තියෙන මෙන්න මෙහෙමනේ ආස්‍යානාවක. දැන් මේක අපි හිතමු ඉස්සරහට දැන් මේ මොනවම තියෙන ආස්‍යානාව මේ මෙහෙම ඉස්සරහට යනවා. අපි උඩින් බලන්න. ඒතර තටු දෙක මෙන්න මේ වගේ තමයි හැදිලා තියෙන්නේ. අපි දකින්නේ ගොඩක් වෙලාවට නේ. උඩ පැත්තකින් බැලුවොත් මෙන්න මෙහෙම. මොනවම ආස්‍යානාව තියෙයි. මෙන්න මේ වගේ මොනවා තමයි තියෙන්නේ. හරි. ඒක පැත්තට ඔය විදිහටම තියෙනවා. අතන මේ ආස්‍යානාවේ මම මේ තටුවක හරස් කඩයක් කපලා ගත්තොත් මෙන්න මේ විදිහට ආස්‍යානාව තියෙනකොට හරස් කඩයක් මෙහෙම කපලා ගත්තොත් මේ කෙළවරෙන් මෙහෙම කපලා ගත්තොත් අපි ආස්‍යානාවේ මේ තටුවේ හරස් කරවර වල මෙන්න මෙහෙම තමයි දකින්නේ. මොන වගේ හරස් කඩයක් තමයි අපි දකින්නේ. මේකේ මම මෙහෙම ටක්ටන් මෙහෙම කපලා ගත්තොත් මේ කෙළවරෙන් මම මේ පොඩි තීරු පටියක් වගේ එකක් ඇන්දේ ඒක මම පස්සේ කියන්නම් ඇයි හේතුව වෙන එකක් තියෙන්නේ කියලා. සරලව ගත්තොත් ආස්‍යානා කටුව මෙන්න මේ හැඩයක් තමයි තියෙන්නේ. මේකට අපි කියනවා අනාකූල හැඩයක් කියලා. හරිද? අර කලින් කියපු අනාකූල තත්ත්වයට එක පටල ගන්න එපා. මේ හැඩයට දෙන නම තමයි අනාකූල හැඩය කියන්නේ. මොකද මේ හැඩය තියෙනකොට තමයි අර අපිට මේ බර්නෝලි මූලධර්මයේ යෙදීමේ හැකියාව ලැබෙන්නේ. හරිද? ඒතකොට මේ හැඩය මේ විදිහට තියෙනකොට බලමු ඇයි අපිට මේකට බර්නෝලි මූලධර්මයේ යොදන්න පුළුවන් වෙන්නේ? ඇයි එතකොට ආස්‍යානාව ඉහළට එසවෙන්නේ කියන්නේ? දැන් අපි හිතමු මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ අපි මේක සරලව පැහැදිලි කරගන්න ඕන නම් මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නිශ්චල වාතයේ කියලා හිතමු.
එහෙම වෙන්න ඕනම කියලා නීතියක් නැහැ. නමුත් මට මේක පැහැදිලි කරගන්න පහසු වෙන්න මම මේ විදිහට පොඩි කන්ඩිෂන්ස් ටිකක් හදා ගන්නවා. හරි? මේක සිදුවෙන්නේ නිශ්චල වාතයේ. යානාවට වේගය තියෙනවා අපි හිතමු v වේගයක්. දැන් ෆිසික්ස් වලින් අපිට මේක මාරු කරන්න පුළුවන් නේ. මේ ක්‍රියාවලිය මාරු කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සාපේක්ෂව අපි හිතනවායි කියලා. නිශ්චල වාතයේ ඉඳලා යානය දිහා බැලුවොත් මට පේනවා යානය v වේගයෙන් යනවා. යානයේ ඉඳලා මම නිශ්චල වාතය දිහා බැලුවොත් මට පේන්නේ නිශ්චල වාතය v වේගයෙන් එනවා වගේ. එතකොට මට තේරෙන්නේ මෙන්න මෙහෙම මෙතන තියෙන තරලය හරිද ස්තර විදිහට මෙන්න මෙහෙම v වේගයෙන් එනවා කියලා ගන්න පුළුවන්. මොන බලන්නකො වෙන වැඩේ v වේගයෙන් මට එනවායි කියලා ගන්න පුළුවන්. එනකොට දැන් මේ පහලින් යන මේ සියලුම අනාකූල රේඛාවන් වල කිසිම බලපෑමක් නැතුව ඒගොල්ලෝ v වේගයෙන්ම පහලින් යනවා. ඉතින් කිසි කතන්දරයක් නැහැ. මොකද මේ හැම තැනකම හරස්කඩ වර්ගඵලය තෝරගත්තොත් බලන්න හැම තැනකම තියෙන එකම වේගය. දුෂ්ටාවී නොවන තරලයක් නේ. අනවර්ත අනාකූල ගලන. දැන් ඊට පස්සේ හරිද? ඊට පස්සේ මේ හරියෙන් එන එක්කෙනාට පොඩ්ඩක් මෙහෙන් යන්න බෑ. යන්න බැරුණා මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා ඔන්න ඔය වගේ මේ අනාකූල රේඛාව. නමුත් දැන් මෙතනින් එන එක්කෙනා කෙලින්ම ඇවිල්ලා මොකද වෙන්නේ? මෙතන ගැටෙනවා. ගැටුණාම බොහෝ වෙලාවට එයාගේ වේගය නිශ්චල වෙන්නත් පුළුවන්. නැත්නම් බොහෝ වෙලාවට එයා කරන්නේ එයාට හැකියාව තියෙනවා මේ අනාකූල රේඛාව මෙතනින් හදාගෙන මෙහෙම යනවා. මෙතනින් එන එක්කෙනා මොකද කරන්නේ? ආයෙ මොකද වෙන්නේ? මෙතනින් අනාකූල රේඛාව හදාගෙන මෙහෙම යනවා. ආයෙ සාමාන්‍ය තත්ත්වයට එතනින් පස්සේපත් වෙනවා. හරි? මෙන්න සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මෙතනින් එන එක්කෙනා මොකද වෙන්නේ? ඔය විදිහට ආයෙ පොඩ්ඩක් එතන හැකිලීමකට වගේ ලක් වෙලා හරි පොඩ්ඩක් අනාකූල රේඛාව අපිට පේන අපිට ලං වෙනවා වගේ. ලං වෙලා ඔන්නව තමයි. මෙන්න මේ හැර අපිට නිරීක්ෂණය වෙන දේ තමයි මේ හැරේ පොඩ්ඩක් මෙතන දැන් මේ කොටසේ ගත්තොත් මෙතනින් බලන්නකො මේ හරස්කඩ වර්ගඵලය තුලින් හරිද අපි එක වෙන පාටකින් අඳගත්තොත් මේ හරස්කඩ වර්ගඵලය තුලින් අනාකූල රේඛා වලට පේන ඇති පහක් යනවා. ඒ අනාකූල රේඛා පහ මෙතනින් යනකොට හරස්කඩ වර්ගඵලය බොහොම අඩු වෙලා තියෙනවා. මෙතන A1 සහ A2 කියලා ගත්තොත් පැහැදිලි ලෙස පේනවා ඇති එකම අනාකූල රේඛා පහ තමයි යන්නේ. නමුත් පේනවා ඇති හරස්කඩ වර්ගඵලය අඩු වෙලා තියෙනවා. පැහැදිලි ලෙසම නේද? ඉතින් දැන් හිතන්නකෝ ඉතින් ඔය විදියට අපි හිතලා බැලුවොත් මෙතන පැහැදිලි ලෙසම දැන් ලක්ෂ දෙකක් තෝරගමුකෝ. ඔය මොනවා වෙන්නත් කියන්නේ මේ අනාකූල මම තෝරගන්නවා මේ තුන් එළියට දෙන අනාකූල රේඛා. ඒකේ තෝරගන්නවා මෙතන ලක්ෂයක් A කියලා. ඒ අනාකූල රේඛාවේ මෙතන ලක්ෂයක් තෝරගන්නවා B කියලා. හරිද? ඒ වගේම මේ පල්ලෙහින් තියෙන තව ලක්ෂයක් මම තෝරගන්නවා C කියලා. මට පොඩි උපකල්පනයක් කරන්න පුළුවන්. බලන්නකෝ A ලක්ෂය ගත්තොත් එතන මේ අනාකූල රේඛාවේ අණු වල වේගය වායු අණු වල වේගය v. C ලක්ෂය ගත්තොත් එතන අනාකූල රේඛාවේ අණු වල වේගයත් c. හරිද? ඒ වගේම තමයි A සහ C අතර ලොකු උසක් නැහැ. ලොකු මේ උසවල ලොකු පරතරයක් නැහැ. මොකද මේ යානයේ තට්ට කිලෝමීටරයක් විතර උස නැහැනේ. වායුවේ ඝනත්වයක් ගොඩක් අඩුයිනේ. එහෙමනම් ගත්තොත් A සහ C අතර මහා ලොකු උසක වෙනසකුත් නැහැ. එතකොට A ලක්ෂයේ වේගයනුත් සමානයි. උසවල් අතර ලොකු වෙනසකුත් නැති වුණොත් විභව ශක්තියනුත් සමාන වෙනකොට ඉතින් හිතන්නකෝ බර්නූලි මූල ධර්මයෙන් ඔයාලට හිතන්න පුළුවන් මේ දෙකේ පීඩන සමානයි කියලා ගන්න පුළුවන්. මට පුළුවන් කියන්න A සහ C සර්ව සම තත්වයටතේ පවතී කියලා. හරිද? ඒ කියන්නේ මේ විභව ශක්තියන් වල වෙනසකුත් නැහැ, ලොකු මේ වේගයේ වෙනසකුත් නැහැ. සර්ව සම තත්ත්වවල පවතී. ඒ කියන්නේ මට PA සමානයි PC කියලා හිතන්න පුළුවන්. ඒක උන්න උපකල්පනයක්. ඒක මතක තියාගන්න සෑම විටම. මොකද මට C ලක්ෂයටත් B ලක්ෂයටත් කවමදාකවත් බර්නූලි මූල ධර්මයේ යෙදිය නොහැක. මේක සැරින් සැරේ මම කියනවා. එකම අනාකූල රේඛාවක ලක්ෂ දෙකකට විතරනේ දාන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මම දාපු ගමන් මට එන්නේ PA ධන භාගයක් ρV A වර්ගයේ සමානයි PB ධන භාගයක් ρVB වර්ගය. දැන් මට මොකද කරන්න පුළුවන්? මෙතන අපිට පුළුවන් PA වෙනුවට PC දාන්න. PC ඍණ PB සමානයි භාගයක් ρVB වර්ගයේ භාගයක් ρVA වර්ගය. ඔච්චරයි කතන්දරය. ඔතනින් කතන්දරේ ගොඩ නැගිලා තමයි. මෙතන මේ පැහැදිලි ලෙස ඔයාලට පේන ඇති VB කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය එතන අඩු වෙලා තියෙනවා.
කලිනුත් මම පැහැදිලි කරා හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට සන්තතික සමීකරණය ලියන්න පුළුවන් a1 v1 සමාන a2 v2 කියන මෙතඩ් එකේ සමීකරණේ අපිට තේරෙනවා හරස්කඩ වර්ගඵලය අඩු වෙන තැන වේගය වැඩි. හරිද? මෙතන වේගය අපි vb කියලා නෙගත් වේගය වැඩි. පැහැදිලි ලෙසම කියන්න පුළුවන් vb විශාලයි va ට වඩා. වේගය සැලකිය යුතු ප්‍රමාණයකින් විශාලයි. එතකොට භාගයක් රෝ vb වර්ගය කියන එක වැඩි භාගයක් රෝ va වර්ගයට වඩා. එහෙනම් මේක පැහැදිලි ලෙසම එකට වඩා වැඩි අගයක් එන්නේ වැඩි අගයක්. එහෙනම් ඒකෙන් තේරෙනවා pc විශාලයි pb ට වඩා. පැහැදිලි නේද? ඒ කියන්නේ මේක ධනාගයක් නෙන්නේ මේක ධනාගයක් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් pc විශාලයි pb ට වඩා. pc විභවය සමාන විභවය නෙමෙයි පීඩනය c ලක්ෂය පීඩනය විශාල නම් b ලක්ෂය පීඩනයට වඩා ඉතින් බලන්නකො මෙතන කතන්දරේ කොට නැගිලා. b ලක්ෂයේ පීඩනයට වඩා c ලක්ෂයේ පීඩනය වැඩිලු. යානයේ තට්ටේ ඉහළ පීඩනය මේ ඉහළ මේ තැන ඉහළ කොටස් වල තියෙන පීඩනයට වඩා පහළ කොටස් වල පීඩනය වැඩි. හරිද? වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉබේම ළමයි මේ යානෙට හරස්කඩ තට්ටට හරස්කඩ වර්ගඵලයක් තියෙනවානේ. ඒ මත ඇති වෙනවා මෙන්න මෙහෙම ඉහළට පීඩන අන්තරය නිසා බලයක් ඇති වෙනවා. බර්නෝලි මූලධර්ම නිසා තමයි මේ බලය ඇති වෙන්නේ. මේක අර උඩුකුරු තෙරපුම් බලයක පටල ගන්න එපා. උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ වෙන කතන්දරයක් නේ. ඒක තරලයක්. දැන් මේ වායුව ගත්තොත් වායුවේ ඝනත්වය ඊටමත්ම කුඩයිනේ. මේ වායුවේ ඝනත්වයත් එක්ක සලකනකොට උඩුකුරු තෙරපුම් බලෙන් යානයක් ඔසවනවා කියලා හිතන්නවත් බෑ අපිට. ඒ කතන්දරේ. බැලුම් බෝලයක් වගේ නම් උඩ යන්න පුළුවන්. යානයක් උඩ යන්න පුළුවන් උඩුකුරු තෙරපුම් බලෙන්. දැන් යානයක් උඩ යන්න හේතු වෙන ප්‍රධානම දේ තමයි මේ බර්නෝලි මූලධර්මයේ නිසා මේ අනාකූල හැඩය නිසා හට ගන්නා වූ පීඩනාන්තරේ නැතිවන මෙන්න මේ බලය. මේ බලය නිසා මොකද වෙන්නේ? තටුවට ඇති වෙනවා ඉහළට එසවුම් බලයක්. ඉබේම යානෙ ඉහළට එස වෙනවා. හැබැයි මේක සිදු වෙන්න මෙන්න මේ යානයේ වේගය පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. යානයේ අදාළ වේගය ලැබෙනකොට සාපේක්ෂව අනිත් පැත්තට හේතුවොත් වාතයේ වේගයත් වැඩි වෙනකොට ඔන්න මොකද වෙන්නේ? ඉබේම යානය ඉහළට එස වෙන්න පටන් ගන්නවා. යානය ඉබේම ඉහළට එස වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් අපි ඔන්න ඔහොම හිතනකොට දැන් අපිට හිතන දෙයක් තමයි දැන් නව නිර්මාණයක් වගේ කෙනෙකුට හිතනකොට හිතන දෙයක් තමයි අයි අපිට දැන් මේ මෑතක ආපු ප්‍රශ්නයක් තියෙනවානේ මේ කටුනායක ගුවන් තොටුපොලේ මම දන්නේ නැහැ මේක කොයිතරම් මේ මම නිකන් හිතලා කියන්නේ හරිද? කටුනායක ගුවන් තොටුපොලේ ලොකු යානයන් අපිට මේ ඉහළට නැංවීමේ පොඩි ගැටලුවක් තියෙනවා. ඉහළට නංවන්න බෑ. ඒකට හේතුව මොකද? ට්‍රැක් එක මදි. ඒ නිසා සීමිත ස්කන්ධයන් තියෙන යානයන් විතරයි මේකේ ඉහළට නැග්මක් සිදු කරන්න පුළුවන්. හරිද? එහෙමනම් ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ වේගයනේ. මේ යානේ වේගය ගන්න බෑ. ඇත්තට ඉක්මනින් මේ පොඩි ට්‍රැක් එකේ මේ වේගයට යන්න බෑ. එන්ජින්ස් වලින් ගන්න පුළුවන් නිශ්චිත වේගයක් තියෙනවා. ඒ වේගයට වඩා යන්න බෑ. ඉතින් අපිට ඕක සාපේක්ෂව හිතන්න පුළුවන් නේද? යානේ නිශ්චල කරලා වාතය මේ වේගෙන් එනවා කියලා කියන එකට පොඩි සපෝට් එකක් ආවනම් යානේ වේගයත් හරි අපිට මේ වාතාංශු වලට තව වේගයක් ඇඩ් කරා නම් ඒ කියන්නේ යානේ දිශාවට ප්‍රතිවිරුද්ධ වාතාංශු වේගෙන් එන්න සැලැස්සුවා නම් එතකොට ඒ වේගයයි යානේ වේගයයි එකතු වෙලා තමයි මෙතනදි මොකද වෙන්නේ? අර මේ ඉහළ පීඩනයක් ඇති වෙන්නේ. හරිද? අන්න එහෙම කරගන්න පුළුවන් වුණා නම් සමහරක් විට අර අපි කිලෝමීටර් එකකින් යන්න පුළුවන් සමහර මීටර් 900කින් විතර මේ යානේ ඉහළට නැංවීමේ අවශ්‍ය කරන බලය ලැබෙන්නත් පුළුවන්. ඒතර ප්‍රතිවිරුද්ධව සුළං වාත ප්‍රවාහයක් අපිට එවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් සමහරක් විට ওই ක්‍රියාවලිය මීටර ටිකක් අඩු දුරකින් කරගන්නත් පුළුවන් හැකියාව ඇති. මම දන්නේ ඒක කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියන එක. අන්න එහෙමත් අපිට මේක නිකන් පැහැදිලි කරනකොට අපිට නිකන් හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම හිතනවා මේ කතන්දරය පැහැදිලි ඇති කියලා. මේ තමයි සිදුවෙන ක්‍රියාවලිය. දැන් මේක එහෙම ඔළුවේ තියාගෙන අපි යනවා ඒකට අදාළ ගාණක් හදන්න. මම ගාණක් දෙන්නම්. මම ෂෙයා කරනවා ඒ ගාණ. මනින් ලියාගෙන අපි හදමු. මේකත් පාස් පේපර්ස් ගාණක්. හරිද? පාස් පේපර්ස් ගාණකින් මම මේක පැහැදිලි කරන්න. පාස් පේපර්ස් ගාණකින් කොටසක් තමයි මම මේ අරන් තියෙන්නේ. මේක 2006 A level ප්‍රශ්නය. අර මුල් කොටස් ටික නම් කරන්න අවශ්‍ය නැහැ. තරල ප්‍රවාහයක් සඳහා බර්නෝලි සමීකරණය අවශ්‍ය කරන මානවලින් පෙන්වන්න ඕවා අවශ්‍ය නැහැ. හරිද? රෝමිලකන් දෙකට යන් අපි. පොළොවට සාපේක්ෂව v නියත ප්‍රවේගයකින් වාතය හරහා තිරස්ව වම්මතට ගමන් කරන අහස් යානයක තටුවක. ඔන්න විදිහට දීලා තියෙනවා නේ. හරි. අහස් යානයට සාපේක්ෂව x ලක්ෂයේදී වාතයේ ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව හොයන්න.
මොන ඒගොල්ලෝ සාපේක්ෂව අපිට හිතන්නේ කියලා. මෙතනදී කියන පොළොවට සාපේක්ෂව වාතයේ නිසල භවතියයි උපකල්පනය කරන්නේ. අපි කියපු දේවල් ඒ විදිහටම තියෙනවා. දැන් එහෙනම් අපි හදමුද? අපි ඉක්මනින් හදාගෙන යන්න මේ ගාන. 2006 LOL කියලා දාලා හදන්න පටන් ගන්නවා. ඕහන්න ස්කන්ධය ආදේශ කරන්න කියලා කිව්වේ මේ ඒ කියන්නේ මොකද්ද මගෙන් අදහස් ඒ කියන්නේ එකකින් අහපු දෙය කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න කොහොමද කියන එක දහන්නේ එහෙම නැත්නම් ආදේශ කරන්න කියලා කිව්වේ ස්කන්ධය උඩන්ට ඔව් ස්කන්ධය උඩන්ට නෑ මේ ස්කන්ධේ ඒ ගානේ අහලා තියෙන ප්‍රශ්න එක ගත්තොත් දැන් පළවෙනි සිම්පල් A හැර B ගත්තොත් වේගය සඳහා ප්‍රකාශනය කරන සම්තති සමීකරණයනේ C වල යානේ බර දීලා තියෙනවා පොළොව මතින් යන්තමින් ඉසවිට අවශ්‍ය කරන වීහි අවම අගය සොයන්න කියලා තමයි කියන්නේ හරි එතකොට මේ කල්පනා කරලා බලන්නකෝ දැන් මෙතන අවශ්‍ය අවම වේගයනේ හොයන්නත් කියන්නේ එතකොට බර කියන දේත් තියෙනවා යන්තමින් ඉහළට එසවෙන්නත් ඕනේ මොකද අපි අර කලින් කියපු ගානේ නිශ්චිත වේගයක් හොයාගන්න පීඩන අන්තරය දාගෙන හැදුවට එතනදී අපි දැනගෙන හිටියේ නැහැ මේ වේගය තමයි ඕන අවශ්‍ය වෙන්නේ ඉහළට ඔසවන්න කියලා දැන් මේ ඉහළට ඔසවන්න අවශ්‍ය කරන වේගයත් එක්ක බර කියන එක ඇප්ලයි වෙන එක පොඩ්ඩක් නිකන් හිතලා බලන්න දැන් මට ඒක කිව්වොත් උත්තරේ එන නිසා බර පහළට තියෙනවා බරට සමාන බලයක් තමයි ඉහළට මේ එතන උත්තරේ එනවා බරට සමාන බලයක් ඉහළට තටු මතින් උඩුකුරු තරපුම් බලයේ විදිහට සමාන උඩුකුරු තරපුම් බලය නෙමෙයි ඉහළට එසවුම් බලයේ විදිහට ලැබුණොත් නේද යානේ යන්තමින් හරි එසවෙන්න පටන් ගන්න. ඉතින් මේ ඔයාට ස්කන්ධය දීලා තියෙන්නේ අර බර හොයාගන්නේ බලය හොයාගැනීමේ උවමනාවට තමයි ඒක දීලා තියෙන්නේ. ඒකට මේ බේමර වේගය සඳහා ප්‍රකාශනය කොට නැගෙනවා. පැහැදිලිද මේ විශ්වයේ කතාව? මේ විදිහට තමයි ඒකේ උත්තරේ ගන්න. දැන් හැබැයි මම මේ මොකද දැන් අපිට මේ කාල වේලාවත් එක්ක තව ප්‍රශ්නයකට යන්න බැරුව යයි. ඒ නිසා මම මේක හදන්න පටන් ගන්නම්. පටන් අරගෙන අපි තව ප්‍රශ්නයක් මම ඔයාලට තව එකක් ඔයගොල්ලන්ට තව එකක් දෙන්න හදන්න. එහෙනම් මම මේක හදන්න ගත්තට ප්‍රශ්නයක් නෑ නේද? මේ මම හිතනවා ඔයගොල්ලෝ දැන් හැමෝම වගේ අඩුම C වලටවත් උත්තරය අරන් ඇති කියලා හිතනවා. හරිද? ඒ ගමන් B වලටත් උත්තරය අරගෙන යන්න මම ඉක්මනින් හදන්න ගන්නම්. දැන් සිම්පල් A අහස යනට සාපේක්ෂව x ලක්ෂයේදී වාතයේ ප්‍රවේගයේ විශාලත්වය සහ දිශාව හොයන්න කියනවා. x ලක්ෂයේදී අපි දන්නවා මේ පැත්තට තමයි ඇති වෙන්න ඕනේ. ඒකේ වේගය v දිශාව දකුණු පැත්තට e. හරි? එහෙම මාක් එකක් දාගන්න. හරි. ඒතකොට දැන් යානයේ වේගය අපිට නොසලකා හරලා මේ වාතයට මෙහෙම තියෙනවා කියලා ඊතල ටික ඕනනම් දාගත්තත් කවන්නේ නැහැ. යානයේ වේගය අපි සාපේක්ෂව තමයි හිතලා තියෙන්නේ. දැන් මෙතන බැලුවොත් කියනවා මේ B වල එතනදී අපිට නොකිය කියන්නේ සම්තතික සමීකරණය දාන්න කියලා. ඉතින් මම මෙතනින් A1 V1 සමානයි A2 V2 දැම්මොත් අපිට මේ V' ගේ වේගය තමයි හොයන්න කියන්නේ. එතකොට මෙතන A2 වතාවක් V' මෙතන A1 V1 කියලා ගත්තොත් V' එනවා. A1 බෙදීම A2 වතාවක් V1 ඒ කියන්නේ 1.2 වැඩි කිරීම V1 කියන්නේ V නේද? V 1.2 වතාවක් V කියලා තමයි එන්නේ. V' ගියාගේ ඒ උත්තරේ මම හිතන්නේ හරි ලේසියෙන් හැමෝම ගන්න ඇති කියලා හිතනවා. C පාර්ට් එක. මේ අපි හැදුවේ B. C එකේදී කියන්නේ අහස් යානයේ ස්කන්ධය දීලා තියෙනවා. තටු දෙකේ මුළු සඵල වර්ගඵලය ඒ ඔක්කොම දීලා තියෙනවා. අහස් යානයේ පොළොව මතින් යන්තමින් එසවීමට අවශ්‍ය අවම වේගය තමයි හොයන්න කියන්නේ. ඒකට දැන් අවම වේගය කියලා කියන්නේ දැන් ඒකේදී අර විශ්වට මම පැහැදිලි කරා වගේ ඒකේදී කියන්න තියෙන්නේ මෙතන පල්ලෙහාට යානයේ බර ඇති වෙනවා. ඒකට තටු මගින් ඉහළට ඇති කරන F බලයක් එතකොට මේ යානේ ඉහළට එසවෙන්න යන්තමින් ඉහළට එසවෙන විට එතකොට මොකද වෙන්නේ F සමාන mg වෙනවා. හරිද? අනිවාර්යෙන් කන්ඩිෂන් එක ගත්තොත් F විශාල වෙන්න බෑ mg ට වඩා. එතකොට යානේ ඉහළට එසවෙන්නේ. ඒතර අවමගයෙන් එනකොට F සමාන mg කියලා තමයි එන්නේ. අවමයෙන් හැදිලා යනකොට.
ඇතුර මේ යානේ මත කියන අපිට කියන්නේ ඉහළට එන එසවුම් බලය අපිට ඕන මෙතන හොයාගන්න පුළුවන්. 2.64 වැඩි කිරීම 10.6 නිව්ටන්. ඒක තමයි යානේ මත ඉහළට ඇති වෙන්න ඕන එසවුම් බලය. ඒ ඔස්සේ අපිට දැන් බර්නෝලි මූලධර්මය යොදන්න පුළුවන් මෙතන. යොදලා මේකේ හොයන්න කියන්නේ මොකද? වේගයනේ. වේගයනේ හොයන්න කියලා තිබ්බේ. යානයේ වේගයනේ. එහෙමනම් ඉතින් අපි මේක හදන්න පුළුවන් අපිට මේ විදිහට කොහොමද? අපි ලියනවා බර්නෝලි මූලධර්මයෙන් කොහොමද එන්නේ? අපි මෙතන ලක්ෂ දෙකක් තෝරගන්නවා x y මම මෙතන තව පල්ලයි ලක්ෂයක් තෝරගත්තා z කියලා. ඒක මම රූප සටහන අඳිනකොට දාගත්තා x y z. එහෙමනම් මට එනවා මෙතන px ධන භාගයයි rho v වර්ගය. මොකද එතන වේගය v වර්ගය නිසා. මෙතන එනවා py ධන භාගයයි rho v y වර්ගය. v y වර්ගය කියන්නේ එතනදී අපිට ඕන නම් v dash වර්ගය කියලා ගන්න පුළුවන්. v dash වර්ගය එහෙනම් එනවා px වෙන py සමානයි භාගයයි rho කියන්නේ rho එයා v dash වර්ගය කියන්නේ අපි දන්නවා මෙතන ආදේශ කරොත් 1.2 වර්ගය ඍණ 1යි මෙතන v වර්ගය එළියට ගත්තා. ඔතනින් සුළු කළ බලන්න 1.44 නෙන්නේ එතකොට එන්නේ භාගයයි rho එයා 0.44 144 නේද? හරි නේද? ඔය 144 එතකොට 0.44 v වර්ගය එළියට යනවා. px ඍණ py. දැන් ඔන්න ඔතනින් අපිට ගන්න පුළුවන් x කිය සර්ව සම ලෙස හැසිරෙනවා. ඒ කියන්නේ px සමානයි pz කියලා ගන්න පුළුවන්. x z කියන දෙක සර්ව සම හැසිරෙනවා කියලා මේ උපකල්පනයක් විදිහට ඕගොල්ලෝ පැත්තකින් ලියාගන්න එක. උපකල්පනයක් ලෙස සර්ව සම හැසිරෙන ලක්ෂ දෙකක් නිසා පීඩනත් සමාන වෙනවා වේගයන් ඔක්කොම එකිනෙකට සමානයි. එහෙනම් පීඩනත් සමාන වෙනවා කියන එක සටහන් කරගෙන ඔයාලට පුළුවන් මෙතන ලියන්න. එතකොට pz ඍණ py සමානයි භාගයයි rho එයා. rho එයා කියන්නේ 1.2 කියන්නේ ඒකෙන් සුළු වෙලා යනකොට 0.6 වැඩි කිරීම 0.44 කතාවක් p වර්ගය. දැන් මේ තියෙන පීඩන අන්තරය. ඉතින් දැන් ළමයි අපිට හරි ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මොකද්ද? පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එහෙනම් බලය කියලා අපිට එන්නේ දැන් මෙතනදී පීඩන වෙනසක්නේ. පීඩන වැඩි කිරීම පීඩන වෙනස වැඩි කිරීම වර්ගඵලය. දැන් එතකොට බලය දැන් අපි හොයාගත්තා. යානයේ මත ඉහළට යෙදෙන බලය මෙන්න මේ විදිහට 2.64යි 10.6ක් වෙන්න ඕනේ. පීඩන වෙනස මෙතනදී එනවා. හරිද? ඒක එනවා 0.6 වැඩි කිරීම 0.4යි 4 වතාවක් v වර්ගය. ඒක වැඩි වෙන්න ඕන වර්ගඵලය. මෙතන වර්ගඵලය දීලා තියෙනවා 250යි. දැන් ඉතින් ඔයගොල්ලන්ට තියෙන මේක සුළු කරගන්න එක. එතකොට v වර්ගයේ එයි 2.64 වැඩි කිරීම 10.6 බෙදීම මෙතන එනවා 250 වැඩි කිරීම 0.6යි 0.4යි 4. මම හිතන්නේ මේක අනිවාර්යෙන් සුළු වෙන්න තමයි දීලා ඇත්තේ. අපි බලමු සුළු වෙන්න දීලා තියෙනවද කියලා. 250 0.6න් වැඩි වුණාම අපි දන්නවා 150 කියලා ඉන්න ඕනේ. මේ දෙක සුළු වුණාම එන්නේ 150යි. 0.44 උඩයි යටයි 100න් වැඩි කරගත්තොත් 44 වෙනවා. එතන මෙතනට 10.8ක් එනවා. එතන මෙතන මම මේ දශම ස්ථාන දෙක අයින් කරගන්න. 44. 44 එතනින් දෙකක් මෙතනට දුන්නොත් මෙතන 264 වෙනවා. ඒකට ආයෙ මෙතන 10.6ම තමයි. 264යි මෙතන 44යි තියෙන්නේ. එතකොට අපි දන්නවා ඒක 6න් බෙදෙනවානේ. 240 6න් බෙදෙනවා. මෙතන එතකොට 6යි. එතකොට එන්නේ මෙතන ඕගොල්ලන්ට පේනවාද v වර්ගය එනකොට මම මේ පැත්තෙන් සුළු කරන්න. v වර්ගයේ සමානයි. මෙතන අපි ඕනනම් දෙමු 600ක්. මෙතන 600ක් හැදුවොත් මෙතන 10.4යි බෙදෙනවා 150යි. මෙතන දෙකක් මෑර දුන්නාම 6යි ඉතුරු වෙන 600. එතන මෙතන සුළු වුණාම 4යි. එතන මේකේ වර්ගමූලය ගන්නකොට අපිට එන්නේ 200යි ms ඍණ 1. සුළු වෙන්න තමයි මේක දීලා තියෙන්නේ. එතකොට අපිට වේගය ලැබෙනවා 200යි වේගය යානයේ අවම වේගය 200යි ms ඍණ 1. මොකද අවම වේගය ලැබෙන්නේ අපි මෙතනදී අවම බලය තමයි අරන් තියෙන්නේ. අවම බලය ගත්ත නිසා තමයි අපිට අවම වේගය ලැබෙන්නේ. ඊට වඩා වැඩි බලයක් ලැබෙන නම් අපිට වැඩි වේගයකට ගියයි. මේ උත්තරේ ආපු අය අතුස්සන්න පුළුවන්ද? බලන්න අතුස්සන්න මේ උත්තරේ ආපු අය 200යි කියලා ආවා. හිතනවා උදාහරිය. උදාහරිය ගැටලුවක් ඇති වෙයි කියලා හිතනවා. දැන් රූප සටහනත් අපිට ඇත්තට වැදගත් නෑ. මේ හැරි මම අකලා දාන්නම්. ඔයගොල්ලෝ පල්ලෑ කොටස හදාගෙන යන්න. මම අර දුර හොයන එකත් ඉක්මනින්ම කරලා දාන්නම්. ඒතර අපිට ඊළඟ ගානට යන්න පුළුවන් නිසා. මේ ගානේ චලිත සමීකරණ දීලා තියෙන්නේ
මේ එන්ජින් එකෙන් ඉදිරියට දෙන ප්‍රකර්ෂණ බලය මෙන්න මේ වගේ 6 වැඩි කිරීම 10ක් ලක්ෂ 6ක විතර බලයක්. ඊට පස්සේ 7.2යි 10.5ක් ආපස්සට තියෙනවා මේ ඝර්ෂණ බලය. ඒතර නිශ්චලතාවයෙන් යානේ පටන් ගන්න 200 දක්වා යනකොට කොච්චර දුරක් යන්න ඕනද කියලා අහන මේ වේගය ලබා ගන්න. ඒතර අපිට තියෙන සාමාන්‍ය විදිහට f සමානයි මේ දාගන්න නම් ත්වරණය හොයාගන්න පුළුවන් නේ. එතකොට බලය තියෙන්නේ මෙතන 6 60න් අඩු කරන්න ඕනේ 7.2ක්. එතකොට 10.5යි. ස්කන්ධය 2.64යි 10.5ක්. අපිට එතකොට එතනින් එන ත්වරණය මෙතන එන්නේ එතකොට 2.8 බෙදීම 2.6යි 4 එකත් සුළු වෙන්නම තමයි දීලා තියෙන්නේ. 10.5ට 10.5 කැපිලා යනවනේ. සුළු වෙන්න දීලා තිනවා කියන්නේ හරියට 20යි නේ. සුළු කරපුවා 20යි. 20යි ms වෙනද. එතකොට සුළු වෙන්නම දීලා තියෙන නිසා ලේසි වැඩේ. ත්වරණය 20යි. අපිට දාන්න තියෙන දැන් v වර්ගයේ සමානයි u වර්ගයේ දන 2a සමීකරණය දාමු චලිත දිශාව. මෙතන 200 වර්ගයේ නිශ්චලතාවය පටන් ගන්න ත්වරණය 20යි. දුරමන් d කියලා ගත්තේ. මෙතන එනවා අපිට 200 වැඩි කිරීම 200 බෙදීම 40. උත්තරේ එනවා 1000යි කිය. d සමානයි 1 කිලෝමීටර් කියලා තමයි. සුළු වෙනකොට එමයයි. එතකොට